බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ කෝටි ලක්ෂයක් වූ සක්වල පිළිබඳව මනාව තොරතුරු පැහැදිලි කර දීමට හැකියාව උදා වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමකට එම දැනුම ලැබෙන්නේ අනන්ත වූ සසරේ දසපාරමිතා පරිපූර්ණ කරමින් ගමන් කරන්නා වූ අවස්ථාවේදී පාරමිතා පරිපූර්ණ කරනවාට අමතරව මේ කෝටි සක්වලේම උප්පත්තිය ලැබමින් සංසාර ගමන සංසාර චාරිකාවක් වශයෙන් ගමන් කිරීමක් සිදු වෙනවා. එතකොට මේ නයිවල දරුවා මේ සක්වලට අයිති දරුවෙක් නෙමෙයි. ඒ කාල සීමාවේදී මිනිස්යන්ගේ වාසස්ථානය වෙලා තියෙන ගල් ගුහා. මේ ගල් ගුහාවල ජීවත් වන්නා වූ කාල සීමාවකදී මීට වසර මිලියන ගානකට පෙතම මේ මනුලොව ඩයිනෝසරස්ලා වාසය කරලා තියෙනවා. එතකොට ඒ කාල සීමාවේදී මේ දරුවා මේ මනුලොව උප්පත්තිය ලබා සිටිනවා. එතකොට සූර්යා ගාව තියෙන තාරකා මණ්ඩලයක භාවනා යෝගී හිටපු ආත්ම භවයක් තමයි දරුවා බෝධිසත්ත්ව දරුවෙක්. හැබැයි මේ ලෝකේ මේ මනුලොව වෙනක් සක්වලක සිට පැමිණ මේ සූර්යා ගාව තියෙන තාරකා මණ්ඩලයක උප්පත්තිය ලැබලා භාවනා යෝගීව මේ පෘථිවි තලය පිළිබඳ අද්දී ඔබ මොහොතක් සිතන්න. ඔබ ජීවිතයේ උප්පත්තිය ලැබවූ දා සිට මේ වෙනතුරුම් වැඩිම වින්දේ සැපද වැඩිම වින්දේ දුකද? තෝට මේ මනුස්ස ජීවිතයේ අපේ දුක වෙදින්න හේතු වනා ලෝකවාසී සියලු සත්වයන් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා පතන්නා වූ බෝධියකින් ඉක්මම් භවයකදී උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මෙය ආශිර්වාදයක් වේවා. ආයිබෝවන්, මම ලසිත. අද දින කලාකරුවෙකු විසින් විමසූ සුවිශේෂී වූ දරුවෙකු පිළිබඳ හෙළිදරව්වක් කිරීමට සූදානම්. ඔබ මෙම වැඩසටහන නිමවනතුරු රැඳී සිටින්න. අද දින උදේ කියන කලාකරුවෙකු විසින් ඉදිරිපත් කෙරූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට සූදානම්. නයිවල දරුවා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මේ නයිවල දරුවා පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට පෙතම ඔබට මම යම් කරුණක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. බුදුරජාණන් වහන්සේලා අසංකේය කල්ප ගණන් මේ සංසාර ගමනේ එක එක තැන්වල උප්පත්ති ලැබමින් එක එක සත්‍යීන් අවදි කර ගනිමින් ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් බුද්ධත්වයේ කරා මේ මනුස්ස ලෝකයට වැඩම කරලා බුද්ධත්වයේ ලබා ගන්නා මොහොතේදී අසංකීය කල්ප ගණන් සංසාරයේ ගමන් කිරීමේදී දසපාරමිතා පරිපූර්ණ කිරීමේදී හා ලබා ගන්නා ලද සියලු සත්‍යීන් බුදු වෙන ආත්ම භවයේදී බුද්ධත්වයේ ලැබීමත් සමගම සියලු සත්‍යීන් අවදි වීමක් සිදු වෙනවා. ඒ වගේම අපද මේ අනන්ත වූ සසරේ ගමන් කිරීමේදී එක එක ආත්මවලදී ලබාගත්තා වූ සත්‍යීන් තියෙනවා. එතකොට අපි මේ ආත්ම භවයේදී පෙර උප්පත්ති භවයන්හි කරන ලද අකුසල කර්මයන්ට අනුරූපව කුසල් වැඩිම හා පෙර කරන ලද කුසල කර්මයන්ට අනුරූපව බලවත් ලෙස කුසල් කිරීම හා පෙර උප්පත්ති භවයන්හි කරන දේවල් මේ ආත්ම භවයේදී නැවත කිරීමට යොමු වීම මගින් පෙර උප්පත්ති භවයන්හි ලබා ගන්නා සත්‍යීන් මේ ආත්ම භවයන්හිදී අවදි වීමක් සිදු වෙනවා. මේ කරුණ ඔබට කියන්න හේතුව නම් මේ වැඩසටහන අවසානයේදී ඔබට යම් ගැටලු සහගත තත්ත්වයක් මතුවේවි. ඒ ගැටලු සහගත තත්ත්වයට පිළිතුරක් වශයෙන් තමා මේ තොරතුර ඔබ වෙත ඉදිරිපත් කිරීමක් කරන්නේ. උදේ කියන කලාකරුවා විසින් ඉදිරිපත් කෙරූ ප්‍රශ්නය වෙන මේ නයිවල දරුවා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මේ නයිවල දරුවා පිළිබඳව මම කොටස් 5කට පැහැදිලි කිරීමක් කරනවා. ඒ ඔබට මේ පැහැදිලිව වටහා ගැනීමට අවබෝධය ලැබීම සඳහා. මේ නයිවල දරුවා කියන්නේ කවුද? මුලින්ම මම කියන්නම්. බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමත් එක්ක සුභා ධර්මයේ විසින්ම ඔවුන්ගේ මනසට ගොඩනැගෙන්නා වූ සිතුවිල්ලක් තමා දසපාරමිතා පරිපූර්ණ කළ යුතුයි කියන සිතුවිල්ල. මේ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමත් එක්ක දසපාරමිතා පරිපූර්ණ කරමින් මේ සංසාර ගමනේ ගමන් කිරීමේදී දසපාරමිතා සපුරාලීමට අමතරව මේ කෝටි සක්වල පිළිබඳවම අධ්‍යයනයක් කිරීමක් සිදු වෙනවා. එතකොට මේ ලෝකෙ පමණක් නොවේ වෙනත් ලෝකවල වලද වෙනත් සක්වලවල වලද උප්පත්ති ලැබමින් ඒ ලෝකවල ඒ සක්වලවල පිළිබඳ අධ්‍යයනය කිරීමක් හා
අවබෝධයක් ලබා ගැනීමක් සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ කෝටි ලක්ෂයක් වූ සක්වල පිළිබඳව මනාව තොරතුරු පැහැදිලි කර දීමට හැකියාව උදා වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමකට එම දැනුම ලැබෙන්නේ අනන්ත වූ සසරේ දසපාරමිතා පරිපූර්ණ කරමින් ගමන් කරන්නා වූ අවස්ථාවේදී පාරමිතා පරිපූර්ණ කරනවාට අමතරව මේ කෝටි සක්වලේම උප්පත්තිය ලැබමින් සංසාර ගමන සංසාර චාරිකාවක් වශයෙන් ගමන් කිරීමක් සිදු වෙනවා. එතකොට මේ නයියොල දරුවා මේ සක්වලට අයිති දරුවෙක් නෙමෙයි, මේ ලෝකෙට අයිති දරුවෙක් නෙමෙයි. එතකොට ඔහු වෙනක් සක්වලට අයිති දරුවෙක්. ඒ දරුවා බෝධිසත්ව දරුවෙක්. හැබැයි මේ ලෝකේ මේ මනුලොව බුද්ධත්වයේ ලබන දරුවෙක් නෙමෙයි, වෙනත් සක්වලක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර දසපාරමිතා පරිපූර්ණ කරමින් අනන්ත වූ සසරේ ගමන් කරන අවස්ථාවේදී මේ ලෝකවල පිළිබඳ මේ කෝටි සක්වල පිළිබඳ මනා අවබෝධයක් ලබා ගනිමින් ගමන් කරන අවස්ථාවේදී මේක සංසාර චාරිකාවක් හා සමානව මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඔවුන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමෙන් පසු කෝටි සක්වල පිළිබඳ මනා දැනුම ලබා ගැනීම සඳහා සංසාර චාරිකාවක බෝධිසත්වවරුන් ගමන් කිරීමක් සිදු වෙනවා. එතකොට මේ නයිවල දරුවාත් බෝධිසත්ව අවදියේ කෝටි සක්වල පිළිබඳ දැනුම ලබා ගැනීම සහ අවබෝධය ලබා ගැනීම සඳහා කරන්නා වූ සංචාරයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ලෝකේ උප්පත්තියක් ලබා තිබෙනවා. එතකොට මේ ලෝකේ ඔහු ලැබූ පළමු උප්පත්තිය නෙමෙයි මේ කෝටි සක්වල තරණය කිරීමේදී ඒ ලෝකවන් වල දිව්‍යතල බ්‍රහ්මතල මනුස්ස ලොව මේ සෑම තැනකම උප්පත්තිය ලැබමින් ඒ සෑම ලෝකයක් පිළිබඳව මනා දැනුමක් මනා අවබෝධයක් මේ දසපාරමිතා පරිපූර්ණ කරමින් යන බෝසතාණන් වහන්සේලා විසින් ලබා ගැනීමක් සිදු කරනවා. එතකොට මේ දරුවත් මේ ලෝකයට අයිති නොවුනත් වෙනත් ලෝකයක බුදු බව පතාගෙන යන්නා වූ බෝධිසත්ව දරුවෙක්. මේ දරුවා සමග රටේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු සමග කරන්නා වූ සාකච්ඡාවකදී මේ දරුවා නිතරම පවසන දෙයක් තමයි මේ ඩයිනෝසරස්ලා ගැන. එතකොට මේ දරුවාට ඩයිනෝසරස්ලා පිළිබඳ මනා දැනුමක් හා ඕන් පිළිබඳ මනා අත්දැකීමක් තියෙන දරුවෙක්. එතකොට ඒ දරුවට මේ ඩයිනෝසරස්ලා පිළිබඳ කොහොමද දැනුමක් ආවේ? කොහොමද ඒ අත්දැකීම ආවේ? එතකොට ඒ දරුවා අධ්‍යයනය කිරීමේදී මේ ලෝකේ උප්පත්තිය ලබා සිටි අවස්ථාවකදී ඔහු ලද අත්දැකීමක් තමයි ඒ විස්තර කිරීමක් සිදු කරන්නේ. මීට වසර මිලියන ගානකට පෙතම මේ පෘථිවි තලයේ මිනිසයන් වනචාරී ජීවිතයක් ගත කරන්නා වූ කාල සීමාවක මේ ඩයිනෝසරස්ලා මේ මනුලෝ උප්පත්තිය ලබා තිබෙනවා. ඒ කාල සීමාවේදී මිනිසයන්ගේ වාසස්ථානය වෙලා තියෙන ගල් ගුහා. මේ ගල් ගුහාවල ජීවත් වන්නා වූ කාල සීමාවකදී මීට වසර මිලියන ගානකට පෙතම මේ මනුලොව ඩයිනෝසරස්ලා වාසය කරලා තියෙනවා. එතකොට ඒ කාල සීමාවේදී මේ දරුවා මේ මනුලොව උප්පත්තිය ලබා සිටිනවා. එතකොට ඒ කාල සීමාවේදී ලද දැනුම තමා මේ මාධ්‍යවේදියා හමුවේදී මොහු ප්‍රකාශයටපත් කරන්නේ. එතකොට එය මේ සක්වලේදී මේ මනුලොවේදී උප්පත්තිය ලබා ඔහු ලබා ගන්නා දැනුම තමා ඒ මාධ්‍යවේදියා හමුවේ ඉදිරිපත් කිරීමක් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නය නම් මේ දරුවා සඳහන් කිරීමක් කරනවා මේ දරුවා ඉර ළඟ භාවනා යෝගීව වැඩ සිටියා කියලා. එතකොට මම මීට පෙතම වැඩසටහනකදී සඳහනක් කෙරුවා සූර්යාගාව ලෝකයක් තියෙනවා. සූර්යාගාව තියෙන ලෝකයන් නිසා මම එය සූර්යා ලෝකයේ වශයෙන් හඳුන්වනවා. එය බෝසතාණන් වහන්සේලා පමණක් උප්පත්තිය ලබන්නා වූ ලෝකයක් කියලා. එතකොට මේ දරුවා සඳහන් කිරීමක් කරනවා සූර්යාගාව භාවනා යෝගයේ සිටියා කියලා. එතකොට මේ දරුවා ඒ සඳහන් කිරීමක් කරන්නේ බෝසතාණන් වහන්සේලා උප්පත්තිය ලබන ලෝකයේ භාවනා යෝගයේ සිටියා කියලා නෙවෙයි. සූර්යාගාව තියෙන තාරකා මණ්ඩලයක භාවනා යෝගයේ හිටපු ආත්ම භවයක් තමයි දරුවාගේ මනසට සිතුවිලි දාමයක් හැටියට ගොඩනගෙන්නේ. එතකොට ඔබ කියන්න පුළුවන් සූර්යාගාව තියෙන තාරකා මණ්ඩලයක කොහොමද මිනිස්සෙක් ජීවිතයක් ගත කරන්නේ කියලා. එතකොට මේ තාරකා මණ්ඩලයේ උප්පත්තිය ලබන ජීවීන් සූර්යා කිරණට විනාශ නොවන හැටියට තමයි මේ ජීවය උත්පාදනය වෙන්නේ. එතකොට මේක බුදු බව පතාගෙන යන්නා වූ බෝසතාණන් වහන්සේලා මේ කෝටි සක්වලේ ගමන් කිරීමේදී උප්පත්තිය ලබන්නා වූ තාරකා මණ්ඩලයක් මේ හරහා ඔවුන්ට මේ විශ්වය මේ ලෝකය
මේ කෝටි සක්වල පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීම සඳහා මේ විශ්වයේ ලබන්නා වූ උප්පත්තියක් තමයි එක බෝසතාණන් වහන්සේලාම උප්පත්තිය ලබන්නා වූ ස්ථානයක්. එය මේ විශ්වය පිළිබඳ බෝසතාණන් වහන්සේලාට නැත්නම් මතු බුද්ධත්වයේ පතා යන්නා වූ මහා උත්තමයන් වහන්සේලාට අවබෝධයක් ලබා ගැනීම සඳහා ජීවයක් උත්පාදනය වෙන්නා වූ තාරකා මණ්ඩලය. මේ දරුවා එතකොට වෙනක් සක්වලක සිට පැමිණ මේ සූර්යයා ගාව තියෙන තාරකා මණ්ඩලයක උප්පත්තිය ලබලා භාවනා යෝගීව මේ පෘථිවි තලය පිළිබඳ අධ්‍යයනයක් කරපු කාල සීමාවක් තමා ඒ දරුවා විසින් ඒ සඳහන් කිරීමක් කරන්නේ. මේ දරුවා මේ මාධ්‍යවේදියත් එක්ක තව කරුණක් ප්‍රකාශ කරනවා ගුවන් අනතුරකින් පිච්චිලා ජීවිතයේ අහිමිවීමක් ගැන. එතකොට එය අධ්‍යයනය කිරීමේදී ඔහුගේ පෙර ජීවිත අධ්‍යයනය කිරීමේදී මේ පෘථිවි තලයේම උප්පත්තිය ලබා සිටින ආත්ම භවයකදී ගගනගාමීක් වශයෙන් ඔහුගේ ජීවිතය ගෙවාගෙන ගිහිල්ලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ විශ්වය තරණය කිරීමේදී ඔහු ගමන් ගන්නා යානය කඩා වැටීමත් සමග ඔහුගේ ජීවිතය ගින්නෙන් විනාශ වීම සම්බන්ධව තමයි ඔහු ප්‍රකාශයක් කරන්නේ. එතකොට ඔහුගේ සිතේ ගොඩනැගෙන්නා වූ සිතුවිලි දාමයක් තමයි ඔහු විසින් එළියට ඉස්මතු කිරීමක් සිදු කරන්නේ. ඔහුට මනසේ ඇදුනා වූ සේයාවක් වශයෙන් මේ ආත්ම භවයේදී එය සිතුවිලි දාමයක් වශයෙන් ඔහුගේ මුවෙන් පිටවීමක් සිදු වෙනවා. එතකොට ඒ ආත්ම භවයේදී මේ පෘථිවි තලයේම යම් රටක ගගනගාමීක් වෙලා උප්පත්තිය ලබා සිටින ආත්ම භවයකදී මේ විශ්වය තරණය කිරීම අවස්ථාවේදී යම් වූ සිදු වුණා වූ අනතුරක් හේතුවෙන් ඔහු ගමන් ගන්නා යානයේ විනාශ වී ඔහුද ගිනිගෙන ඔහුගේ ජීවිතය විනාශයට පත් වෙලා තිනවා. ඒ කාරණේ තමා ඔහුට පෙර මතකයන් අවදීවීමක් ලෙස ඔහුගේ සිතේ සිතුවිලි දාමයක් ලෙස ඔහුගේ මුවෙන් පිටවීමක් සිදු වෙන්නේ. එය මේ පෘථිවි තලයේ සිදු වුණා වූ යම් අනතුරක්. එය මාගේ දැක්ම අනුව ඔහු මේ පෘථිවි තලයේ උප්පත්තිය ලබා සිටි ආත්ම භවයකදී ඔහුගේ ජීවිතයේ අහිමිවීම පිළිබඳ ඔහු දුටුවා වූ ඔහුගේ පෙර ජීවිතයකදී ලබාගත්තා වූ ලැබුණා වූ අත්දැකීමක් තමා ඒ ඉදිරිපත් කිරීමක් කරන්නේ. පස්වෙනි ප්‍රශ්නය මේ දරුවා සිංහල, හින්දි, ඉංග්‍රීසි චතුර ලෙස කතා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ළමයා අනන්ත වූ සසරේ ගමන් කිරීමේදී යම් යම් ස්ථානවල උප්පත්තිය ලැබමින් ඒ ආත්ම භවයන් වලදී ඔහු කතා කරන්නා වූ භාෂාවන් මේ ආත්ම භවයේදී ඔහුගේ මතකයන් එක්ක නැවත ඉස්මතු වීමක් සිදු වෙලා තියෙනවා. එතකොට පෙර උප්පත්ති ලැබපු තැන්වලදී ඔහුට හැකියාවක් තිබූ භාෂාවන් තමයි මේ ආත්ම භවයේදී චතුර ලෙස ඔහුට කතා කිරීමට හැකියාවක් උදා වෙලා තියෙන්නේ. එතකොට ඒ සියලුම දේවල් මේ මනුලොව උප්පත්තිය ලබාගත්තා වූ භාෂාවන්. ඒ වගේම කියන්න ඕන මාගේ දැක්ම අනුව මේ භාෂා තුනට අමතරව ඔහුට තව යම් භාෂාවක් කතා කිරීමේ හැකියාව තියෙනුනේ. කියන්නේ මේ පෘථිවි තලයේ නැති වෙනස්ම වූ එකට ඇදීගෙන යන්නා වූ භාෂාවකින් කතා කිරීමේ හැකියාව මේ දරුවාට තියෙනුනේ. ඒතකොට ඒක යම් මෙහෙකින් මේ මාධ්‍යවේදියත් එක්ක මේ දරුවා කරන වැඩසටහන බැලුවා නම් ඔබට තේරෙවි අනන්ත වූ අපරිමිත වූ මේ සංසාර ගමන පිළිබඳ ඔබට යම් හෝ වැටහීමක් ඇති වේවි. ඔබ තේරුම් ගන්න මේ මනුස්ස ජීවිතයේ අපට ලැබෙන්නේ සසරේ කරන්නා වූ යම් වූ බලවත් කුසල කර්මයන් හේතුවෙන් අපි මේ අනන්ත වූ අපරිමිත වූ සංසාර ගමනේ කෝටි ලක්ෂ ගණමින් උප්පත්තිය ලැබෙමින් තමා මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට දිව්‍යතල, බ්‍රහ්මතල, සතර අපායේ, නාග ලෝකේ, අමනුස්ස ලෝක, සත්ත්ව ආත්ම මේ මනුස්ස ආත්ම වශයෙන් සෑම තැනකම උප්පත්තිය ලැබෙමින් තමා මේ මනුස්ස ජීවියෙක් බවට අද ඔබ පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට මේ සංසාරයේ ගමන් කිරීමේදී අපට අපරිමිත වූ දුක විඳින්න සිදු වෙනවා. එතකොට අපි මේ අපරිමිත වූ දුක විඳින්න හේතුව නම් මේ ඉපදීම හා මැරීම කියන සාධක දෙක මත තමා අපි මේ අනන්ත වූ සසරේ අපරිමිත වූ දුක විඳින්නේ. ඔබ මොහොතක් සිතන්න ඔබ ජීවිතයේ උප්පත්තිය ලැබවූ දා සිට මේ වෙනතුරුම් වැඩිම වින්දේ සැපද වැඩිම වින්දේ දුකද? එතකොට මේ මනුස්ස ජීවිතයේ අපේ දුක වෙදින්න හේතුව නම් මේ ඉපදීම, මැරීම. එතකොට මේ දුක නැති කිරීම සඳහා අප කුමක්ද කළ යුත්තේ?
ඔබ බුද්ධියෙන් සිතන්න මේ බුද්ධ රාජ්‍යයක් පැවතෙන කාල සීමාවක් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අපරිමිත වූ දුක් විඳලා නිවන නැවති දොරටුව විවෘත කරලා තියෙන මොහොතක් තමයි මේක. එතකොට අපට සසර දුක නිම කරන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ කාල සීමාවෙදීම ඔබ සසරේ කරන්නා වූ බලවත් කුසල කර්මයන් හේතුවෙන් මේ මනුලොව ඔබ උප්පත්තිය ලබා සිටිනවා. බොහෝ විට ඊළඟ ආත්ම භවයක් ගැන ඔබ සිතනවා නම් ඊළඟ ආත්ම භවයේදී සමහර විට ඔබ සතර අපායේ යන්න පුළුවන් මේ ආත්ම භවයේදී කරන්නා වූ යම් අකුසල කර්මයක් හේතුවෙන්. නැත්තම් දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක හෝ කොහේ හෝ තැනක උප්පත්තිය ලබාවි. හැබැයි මතු භවයකදී ඔබට මේ නිවන කියන දොරටුව සොයාගෙන යන මඟ ඇහිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට මේ බුද්ධ රාජ්‍යයක් පැවතෙන කාල සීමාවක් ඔබ බුද්ධිවන්ත කෙනෙක් නම් ඔබ අහම්බෙන් ලැබෙන්නා වූ මේ මනුස්ස ජීවිතයේ ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් විවෘත කරන්නා වූ නිවන් දොරටුව තිබෙන්නා වූ මොහොතේ නිවන සොයන්නා වූ මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න, ඒ වගේම නිවන් අවබෝධ කර ගැනීමට දැඩිව වීරිය දරන්න. මේ කාල සීමාවේදී විකෘති ආසාවන් වලට යටපත් වෙමින් ධර්මයේ යටපත් වෙලා අධර්මයේ ඉස්මතු වෙලා තියෙන කාල සීමාවක් මේ උදා වෙලා තියෙන්නේ. ඔබ දැඩි ලෙස වීරිය වැඩුවොත් මේ විකෘති ආසාවන් ඔබගේ මනස සිතුවිලි දාමෙන් ඉවත් කර ධර්මානුකූලව සිතුවිලි ඔබගේ මනසේ ගොඩ නගාගෙන මේ උතුම් වූ නිවන් කරා යන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබ අද සිටම ධර්මයත් එක්ක ගොඩනගෙන ගෞතම බුදු පියාණන් වහන්සේ පෙන්වා වූ මග යන පුද්ගලයෙකු බවට පරිවර්තනය වී අහම්බෙන් ලබන්නා වූ මේ මනුස්ස ජීවිතයේ මේ ආත්ම භවයේදීම උතුම් නිවන් අවබෝධ කර ගැනීමට වීරිය වඩන්නා වූ මනුස්සයෙක් බවට පරිවර්තනය වෙන්න. ඔබ වීරිය වැඩුවොත් අනිවාර්යයෙන්ම ඔබට මේ ආත්ම භවයේදීම මේ නිවන කියන දොරටුව කරා ගොස් මේ දුක කියන දේ නිම කිරීමට වාසනාව උදා වේවි. විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍යයේ බලයෙන් පාපී මායාවෙන් බලවත් වී ඇති හිරු සඳුගෙන් සෑදෙන්නා වූ රටේ කේන්ද්‍රය බුද්ධ සත්‍යයේ බලයෙන් විශ්ව සත්‍යයේ බලයෙන් අහෝසි වේවා. පාපී මායාවෙන් රාජයෝග උදා වී ඇති යම් යම් පුද්ගලයන්ගේ රාජයෝග විශ්ව සත්‍යයේ බලයෙන් බුද්ධ සත්‍යයේ බලයෙන් අහෝසි වේවා. මේ රට අරක්ගෙන සිටිනා සියලු යක්ෂ බලවේග සක් සමුදුර දේවතාවගේ ආශිර්වාද සත්‍යයේ බලයෙන් සක් සමුදුරෙන් එහාට පළවා හරිත්වා. අධර්මයෙන් යටපත් වී ඇති මේ ලෝකය ධර්මයෙන් බැබලෙත්වා. මිනිසුන්ගේ හිත් තුළ ධර්මානුසතිවිලි පහළ වේවා. මුළු ලෝකයම බුදුදහමෙන් බැබලේවා. ඒ වගේම විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍යයේ බලයෙන් සුභා ධර්මයේ මාතාවගේ ආශිර්වාද සත්‍යයෙන් පෙර මේ රට තිබුණාසේ හෙළ වෙදකමද මූලික කරගෙන කුසි කර්මාන්තයෙන් ගොඩනැගෙන්නා වූ රටක් බවට පරිවර්තනය වෙත්වා. මහ පොළොව සාරවත් වෙත්වා. ගස්වැල් පළදාව දරත්වා. කලට වේලාවට වැසි වසිත්වා. ඇල දොළ ගංගා අවශ්‍ය පරිදි පිරෙත්වා. සතුන්ගේ ජීවිත ආරක්ෂා වෙත්වා. ඔබගේ හිත් තුළ ධර්මානුකූලව සිතුවිලි පහළ වෙත්වා. සිනාමුස මූණින් සියලු දෙනාටම මෛත්‍රිය කරමින් ජීවත් වෙන මනුස්ස කොට්ටාසයක් මේ මනුලොව බිහි වෙත්වා. සියලු මිනිසුන් ගෞතම බුදු පියාණන් වහන්සේ පෙන්වා වූ මග යන මිනිස්ස කොට්ටාසයක් බවට පරිවර්තනය වෙත්වා. මේ ලෝම ධර්මයෙන් බැබලෙත්වා. කෝටි ලක්ෂයක් සක්වලේම සිටින්නා වූ සියලු සත්වයන් පතන්නා වූ බෝධියකින් ඉක්මන් භවයකදී උතුම් නිවන් අවබෝධ කරගනිත්වා. මෙය ඔවුන්ට ආශිර්වාදයක් වේවා. කොරෝනා වසංගතයේ පැවතෙන මේ අවස්ථාවේදී හෙළ වෙදකමින් හා අධ්‍යාත්මික සත්‍යයෙන් ලෙඩ රෝග සුවපත් කරන්නා වූ සියලු දෙනාගේ සියලු සත්‍යයෙන් මේ විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍යයේ බලයෙන් සුභා ධර්මයේ මාතාවගේ ආශිර්වාද සත්‍යයේ බලයෙන් බුද්ධ සත්‍යයේ බලයෙන්
ඔවුන්ගේ සත්‍යයෙන් තව තවත් අවදි වේවා. ලෙඩ්ඩු ලක්ෂ කෝටි ගාණින් සුවපත් කිරීමට ඔවුන්ට හැකියාව උදා වේවා. මේ කොරෝනා කියන වසංගතය මේ ලෝකෙම තුරන් වේවා. සියලු දුක් නැසීම සඳහා ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා වූ මඟ ගොස් මේ ආත්ම භවයේදීම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව උදා වෙන්නා වූ මනුස්ස කොට්ටාසයක් බවට පරිවර්තනය වේවා. කරනවා සියලු සත්වයින්ට මේ ආත්ම භවයේදීම උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මේ ආශිර්වාදයක් වේවා. ඒ වගේම යම් යම් භවයන් වලදී කරන ලද අකුසල කර්මයන් හේතුවෙන් දැනට අපායේ පැහිමින් සිටින සියලු සත්වයින්ද අමනුස්ස බලවේගයන් බවට පරිවර්තනය වෙලා ඉන්න සියලු සත්වයින්ද සත්ත්ව ආත්ම බවට පරිවර්තනය වෙලා ඉන්න සියලු සත්වයින්ද ඊළඟ ආත්ම භවයේදී මනුස්ස ආත්මයකම උප්පත්තිය ලබත්වා යම් බුද්ධ රාජ්‍යයක් පැවතෙන්නේ නම් සසරේ කරන ලද සියලු කුසල කර්මයන් අවදි වී ඒ ආත්ම භවයේදීම උතුම් නිවන් අවබෝධ කර ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා වේවා. එම බුද්ධ රාජ්‍යයන් නැති කාල සීමාවකදී උප්පත්තියක් ලබන්නේ නම් අකුසල කර්මයන්ට යට නොවි කුසල කර්මයන්ම කරමින් යහපත් තැන්වල උප්පත්තිය ලැබෙමින් හමු වෙන්නා වූ පළමු බුද්ධ රාජ්‍යයේදීම උතුම් නිවන් අවබෝධ කර ගැනීමට ඒ සියලු සත්වයින්ට මේ ආශිර්වාදයක් වේවා. ලෝකවාසී සියලු සත්වයින් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. පතන්නා වූ බෝධියකින් ඉක්මම් භවයකදී උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මේ ආශිර්වාදයක් වේවා. සියලු ලෝක සත්වයන්ට තෙරුවන් සරණයි.